හොඳයි මම 1984 විභාග ගැටලුව තමයි සාකච්ඡා කරන්න හදන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය. වර්නියර් කැලිපරේ පිළිබඳ ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ 84 විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය හැටියට තමයි මේ වර්නියර් කැලිපරේ පිළිබඳ මේ ප්‍රශ්නය දීලා තියෙන්නේ. එතකොට මේ රූප සටහන් වලින් දක්වලා තියෙන්නේ මේ ප්‍රශ්නේ දීලා තියෙන රූප සටහන්. එතකොට මුලින්ම දීලා තියෙනවා මෙන්න මේ රූප සටහන වර්නියර් කැලිපරේ මෙතන අපිට කියලා තියෙනවා මෙහෙම රූපයේ පෙන්වා ඇත්තේ සිලින්ඩරයක විස්කම්බේ මැනීමට සීරුමාරු කරන ලද වර්නියර් කැලිපරයකි. එතකොට මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ සිලින්ඩරයක විස්කම්බේ මැනීම සඳහා සීරුමාරු කරලා තියෙන වර්නියර් කැලිපරයක්. එහෙමනම් ඔය කියන සිලින්ඩරේ මෙන්න මෙතන තමයි තියලා තියෙන්නේ. ඔය සිලින්ඩරේ උන්නතන තියලා තියෙන්නේ. එතකොට සිලින්ඩරේ විස්කම්බේ මැන ගැනීම සඳහා සීරුමාරු කරලා තියෙන සකස් කරලා තියෙන වර්නියර් කැලිපරයක් තමයි මේ රූප සටහනේ තියෙන්නේ. වර්නියරේ විශාල කර වෙනම පෙන්වා ඇත. එතකොට මෙන්න මේ රූප සටහනේ මෙතන අපිට මේ වර්නියර් පරිමාණය සහ ප්‍රධාන පරිමාණයේ පිහිටින් පැහැදිලිව පේන්නේ නැති නිසා. මොකද ඒ ලොකු රූප සටහනේ වර්නියර් පරිමාණය දක්වලා තියෙන්නේ කුඩාවට නිසා අපිට ඒක පැහැදිලිව දකින්න බෑ. ඒ නිසා පැහැදිලි රූප සටහනක් මෙන්න මේ විදියට විශාල කරලා දක්වලා තියෙනවා. මේකේ කියලා තියෙනවා වර්නියරේ විශාල කර වෙනම පෙන්වා ඇත. මේ කොටස විශාල කරලා තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම මේකේ ප්‍රශ්න ටික අහගෙන යනවා. අපි මේ එකකින් එක අරගෙන සාකච්ඡා කරමු. ඇත්තටම මේ විභාග ප්‍රශ්නේ අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම වර්නියර් කැලිපරේ පිළිබඳවම අහලා තියෙන ප්‍රශ්නයක් මේකේ තියෙන්නේ. ව්‍යුහගත රචනා ප්‍රශ්නේ මුළුමනින්ම සකස් වෙලා තියෙන්නේ වර්නියර් කැලිපරේ කියන උපකරණය ඇසුරින්. ඉතින් මම යන්නම් මේකේ පළවෙනි කොටසට. මෙම වර්නියරේ කොටස් 10ක් ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් කොටස් 9ක් සමග සමපාත වේ. නම් සිලින්ඩරයේ විස්කම්බේ ලෙස ලැබෙන පාඨාංකය කුමක්ද? එතකොට අපිට මුලින්ම ප්‍රශ්නේ කිව්වා රූප සටහනේ මෙන්න මේ විදිහට දක්වලා තියෙන්නේ අර සිලින්ඩරයේ විස්කම්බය ලබා ගැනීම සඳහා සීරුමාරු කරලා තියෙන අවස්ථාවක්. විස්කම්බය මැනීම සඳහා තමයි උපකරණය සීරුමාරු කරලා තියෙන්නේ. ඒ සීරුමාරු කරලා තියෙන අවස්ථාවේදී පිහිටන විදිය, පරිමාණ පිහිටන විදිය, කැලිපරේ කොටස් පිහිටන විදිය තමයි මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපි මේ උපකරණයේ පාඨාංකය කියව ගත්තොත් අපිට ලැබෙන්නේ ඒ විස්කම්බය සඳහා පාඨාංකය. විස්කම්බය සඳහා වූ පාඨාංකය තමයි අපිට මේ පාඨාංකය කියව ගත්තොත් ලැබෙන්නේ. එතකොට දැන් අපෙන් අහන්නේ මේ කොච්චරද විස්කම්බය ලෙස ලැබෙන පාඨාංකය කුමක්ද කියලානේ. ඉතින් අත වශයෙන්ම අපිට මේ විස්කම්බය ලෙස ලැබෙන පාඨාංකය කොච්චරද කියලා හොයාගන්න නම් මේ උපකරණයේ කුඩාම මිනුම දැනගන්න වෙනවා. මුලින්ම උපකරණයේ කුඩාම මිනුම අපිට හොයන්න සිද්ධ වෙනවා. කුඩාම මිනුම දැනගන්න වෙනවා. කුඩාම මිනුම හොයා ගැනීම සඳහා අවශ්‍ය කරන දත්ත අපිට ප්‍රශ්නේ දීලා තියෙනවා. කුඩාම මිනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන දත්ත අපිට ප්‍රශ්නේ දීලා තියෙනවා. ඒ දත්තේ තමයි වර්නියර් කොටස් 10ක් ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් කොටස් 9ක් සමග සම්පාත වේ කියලා. ඉතින් අපිට බොහොම පහසුවෙන් කුඩාම මිනුම හොයාගන්න පුළුවන්. මොකද වර්නියර් පරිමාණයේ තියෙන කොටස් ගණන 10ක් කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් කොටස් 9ක් සමග ඒ කොටස් 10 සමපාත වෙනවා කියලානේ කියලා තියෙන්නේ. එතකොට එහෙමනම් තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් කොටස්. ප්‍රධාන පරිමාණයේ තියෙන මිලිමීටර් කොටස්. එහෙමනම් ප්‍රධාන පරිමාණයේ කොටසක දිග ඒ කියන්නේ මිලිමීටර් 1 ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර් 1 කියන එක බෙදන්න ඕන වර්නියර් කොටස් ගණනෙන්. අන්න එතකොට අපිට ලැබෙනවා උපකරණයේ කුඩාම මිනුම. එතකොට 1 බෙදීම 10 කියන්නේ 0.1යි. මේ කියන වර්නියර් කැලිපරයේ කුඩාම මිනුම එතකොට මිලිමීටර් 0.1යි. දැන් කුඩාම මිනුම මිලිමීටර් 0.1 නම් අපිට පුළුවන් උපකරණයෙන් කියවෙන පාඨාංකය හොයාගන්න. ළමයි දන්නවා වර්නියර් කැලිපරයක පාඨාංකය කියව ගන්නකොට ප්‍රධාන පරිමාණය ඇසුරෙන් ලැබෙන පාඨාංකය සහ වර්නියර් පරිමාණය ඇසුරෙන් ලැබෙන පාඨාංකයේ එකතුව මගින් තමයි
උපකරණයේ සම්පූර්ණ පාඨාංකය අපිට ලැබෙන්නේ. උපකරණයෙන් කියවෙන පාඨාංකය ලැබෙන්නේ. එතකොට මොකද්ද අපි ප්‍රධාන පරිමාණ පාඨාංකයේ හැටියට ගන්නෙ? ප්‍රධාන පරිමාණ පාඨාංකයේ හැටියට මොකද්ද ගන්නෙ? ප්‍රධාන පරිමාණ පාඨාංකයේ හැටියට ගන්නේ වර්ණීය පරිමාණයේ ශූන්‍ය රේඛාව. දැන් මේ රූප සටහනේ මම වඩා විශාලව දක්වලා තියෙන රූප සටහන සැලකිලිට ගන්නම්. ඒ වර්ණීය පරිමාණයේ ශූන්‍ය රේඛාව. දැන් උපකරණය යම්කිසි මෙනුමක් ලබා ගැනීමට සකස් කරලා තියෙන අවස්ථාවේදී වර්ණීය පරිමාණයේ ශූන්‍ය රේඛාව ප්‍රධාන පරිමාණය මත යම්කිසි තැනක පිහිටලා තියෙනවා. අනේ වර්ණීය පරිමාණයේ ශූන්‍ය රේඛාව පිහිටලා තියෙන තැනට වම් පැත්තෙන් ප්‍රධාන පරිමාණ රේඛාවක් තියෙනවා. නැත්නම් ප්‍රධාන පරිමාණයේ සලකුණක් තියෙනවා. මෙන්න මේ රේඛාව. ඒ කියන්නේ වර්ණීය පරිමාණයේ ශූන්‍ය රේඛාවට වම් පැත්තෙන් තියෙන ප්‍රධාන පරිමාණ රේඛාව. ප්‍රධාන පරිමාණ රේඛාව මගින් කියවෙන අගය තමයි ප්‍රධාන පරිමාණ පාඨාංකය. දැන් බලන්න මෙතන මේ රූප සටහනේ මේ සෙන්ටිමීටර් 1 මෙතන සෙන්ටිමීටර් 2 රේඛාව තියෙන්නේ. මේ පොඩි රේඛාව වලින් දක්වන්නේ මිලිමීටර් බෙදුම්. වඩා දිග රේඛාව වලින් දක්වලා තියෙන්නේ සෙන්ටිමීටර් හෝ සෙන්ටිමීටර් 0.5. ඒත් වශයෙන්ම සෙන්ටිමීටර් රේඛාව තමයි දිගට එන්නේ. සෙන්ටිමීටර් 0.5 රේඛාව ඊට වඩා ටිකක් කෙටියටයි එන්නේ. යනවා මේ තියෙන සෙන්ටිමීටර් 1 රේඛාව. එතකොට මෙතන සෙන්ටිමීටර් 1 රේඛාව වුණාම ඊට යාබදව තියෙන කුඩා බෙදුම කියන්නේ මිලිමීටර් බෙදුමක්. එතකොට මෙතන සෙන්ටිමීටර් 1යි මෙතෙන්ට එනකොට තවත් මිලිමීටර් 1ක් එනවා. එහෙමනම් සෙන්ටිමීටර් 1යි මිලිමීටර් 1යි. ඕක සම්පූර්ණයෙන්ම මිලිමීටර් වලින් කියනවා නම් සෙන්ටිමීටර් 1ක් කියලා කියන්නේ මිලිමීටර් 10යි. මේ මිලිමීටර් 1යි මිලිමීටර් 11යි මුළුමනින්ම මිලිමීටර් වලින් කියනවා නම්. සෙන්ටිමීටර් සහ මිලිමීටර් වලින් කියනවා නම් සෙන්ටිමීටර් 1යි මිලිමීටර් 1යි. එහෙම නැත්නම් තනිකරම සෙන්ටිමීටර් වලින් කියනවා නම් අපිට කියන්න සිද්ධ වෙන්නේ සෙන්ටිමීටර් එක දශමයක් හැටියට. ඒ අනුව සෙන්ටිමීටර් වලින් කියනවා නම් මේ යගේ සෙන්ටිමීටර් 1.1යි. සෙන්ටිමීටර් වලින් කියනවා නම් සෙන්ටිමීටර් 1.1 කියලා තමයි අපි කියවගන්නේ. ඒ අනුව ප්‍රධාන පරිමාණ පාඨාංකය සෙන්ටිමීටර් 1.1යි. දැන් ඉතින් මේක මම කිව්ව විදියට කැමති විදියකින් ලියා ගන්න පුළුවන්. ඔක්කොම මිලිමීටර් වලින් ලියා ගන්න පුළුවන්. ඕනනම් ඔක්කොම සෙන්ටිමීටර් වලින් ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සෙන්ටිමීටර් සහ මිලිමීටර් කවලම ලියා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අවශ්‍ය වෙලාවට පරිවර්තනය කරලා ගන්නයි තියෙන්නේ. ඉතින් මෙතනදී මේක මම ප්‍රධාන පරිමාණ පාඨාංකය. මොකද්ද මම නැවත මතක් කරන්නම් මේ ප්‍රධාන පරිමාණ පාඨාංකය කියන්නේ මොකද්ද කියලා. ප්‍රධාන පරිමාණ පාඨාංකය කියලා කියන්නේ වර්ණීය ශූන්‍ය රේඛාවට වම් පැත්තෙන් තියෙන ප්‍රධාන පරිමාණ කොටසේ අගය. ඒක තමයි ප්‍රධාන පරිමාණ පාඨාංකය කියලා කියන්නේ. එතකොට මේකේ රූප සටහනේ හැටියට ප්‍රධාන පරිමාණ පාඨාංකය සෙන්ටිමීටර් 1.1යි. දැන් අපි මේ උපකරණයේ කියවෙන වර්ණීය පරිමාණ පාඨාංකය ලබා ගන්න ඕන. අත වශයෙන්ම වර්ණීය පරිමාණ පාඨාංකය ඇසුරින් කියවෙන්නේ ළමයින්ට රූප සටහනේ පේනවා මෙතන මේ සෙන්ටිමීටර් 1.1 කියන රේඛාව මෙන්න මෙතෙන්ට එන්නේ 1.1 කියන එක මෙතෙන්ටයි එන්නේ. ඒ 1.1 අභිබවාගෙන වර්ණීය පරිමාණයේ ශූන්‍ය රේඛාව තවත් කුඩා දුරක් දකුණට ගිහිල්ලා තියෙනවා. ඔන්න ඔය ප්‍රමාණය මෙන්න මේ දුර ප්‍රමාණය. මේ දුර ප්‍රමාණය අපිට ප්‍රධාන පරිමාණය ඇසුරින් කියව ගන්න බෑ. මොකද ඒක ප්‍රධාන පරිමාණයේ බෙදුමකට වඩා කුඩායි. ඒ කියන්නේ මිලිමීටර් එකක් තමයි ප්‍රධාන පරිමාණයේ බෙදුම්. ඊට වඩා ඒක කුඩාගයක් නිසා ඒක අපිට ප්‍රධාන පරිමාණය ඇසුරින් කියව ගන්න බෑ. ඔන්න ඔය කොටස කියව ගැනීම සඳහා තමයි වර්ණීය පරිමාණය භාවිතා වෙන්නේ. වර්ණීය පරිමාණය ඇසුරෙන් තමයි අපි ওই කොටස කියව ගන්නෙ. එතකොට ওই කොටස වර්ණීය පරිමාණය ඇසුරෙන් කියව ගන්නකොට අනුගමනය කරන්නේ මෙන්න මේ ක්‍රමය. අපි බලනවා වර්ණීය පරිමාණයේ යම්කිසි කොටසක් තියෙනවා ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග ඒක රේඛීය වෙලා තියෙන. දැන් බලන්න වර්ණීය පරිමාණයේ කීවෙනි කොටසද ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග ඒක රේඛීය වෙලා තියෙන්නේ කියලා බලන්න. යම් කොටසක් එහෙම තියෙනවා. දැන් මෙන්න පළවෙනි එක, මේක දෙවෙනි එක, මේක 3, මෙන්න 4. වර්ණීය පරිමාණයේ 4 වෙනි කොටස ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග මේ විදිහට ඒක රේඛීය වෙලා තියෙනවා.
අන්නේ ඒක රේඛීය වෙලා තියෙන වර්ණීය කොටසේ අංකය තමයි අපි හොයාගන්නේ. දකුණු පැත්තට යනකොට අපිට ඒක රේඛීය වෙලා තියෙන්නේ කොයි රේඛාවද කියන එක ලැබෙනවා. ඊට පස්සේ අපිට ඒක ගණන් කරලා කීවෙනි අංකයේද ඒකේ තියෙන්නේ කියන එක දැනගන්න පුළුවන්. දැන් මේකේ නම් 4 වෙනි කොටස තමයි ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග ඒක රේඛීය වෙලා තියෙන්නේ. එතකොට මේ උපකරණයේ කුඩාම මිනුම දැන් අපි හොයාගත්තා මිලිමීටර් 0.1ක් කියලා. මිලිමීටර් 0.1ක් කියලා කුඩාම මිනුම හොයාගත්තා. ඒ අනුව ඒක සෙන්ටිමීටර් කරනවා නම් මොකද දැන් අපි ප්‍රධාන පරිමාණයේ පාඨාංකය ලබා ගත්තේ සම්පූර්ණයෙන්ම සෙන්ටිමීටර් වලින් නිසා උපකරණයේ කුඩාම මිනුම සෙන්ටිමීටර් කරගමු. මොකද අවසාන උත්තරය අපි සෙන්ටිමීටර් වලින් ගන්න හදන්නේ. කුඩාම මිනුම මිලිමීටර් වලින් 0.1යි මේක සෙන්ටිමීටර් කළොත් සෙන්ටිමීටර් කිරීම සඳහා තවත් 10කින් බෙදන්න ඕන. එතකොට අපිට එනවා 0.01 සෙන්ටිමීටර් කියලා. මෙන්න මේක තමයි එතකොට උපකරණයේ කුඩාම මිනුම සෙන්ටිමීටර් වලින්. මේ කුඩාම මිනුම අර සමපාත වෙලා තියෙන කොටසේ අංකයෙන් ಗುಣ කළාම අපිට ලැබෙනවා වර්ණීය පරිමාණ පාඨාංකය. ඒ අනුව මම ගන්නවා මෙතනට වර්ණීය පරිමාණ පාඨාංකය මෙන්න මේ විදිහටයි එන්නේ 0.01 සෙන්ටිමීටර් කුඩාම වෙනුව මේක ಗುಣ කරන්න ඕන 4ෙන්. 4 කියන්නේ මොකද්ද? ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග ඒකරේඛීය වෙලා තියෙන වර්ණීය කොටසේ අංකය. දැන් එහෙම ಗುಣ කරපුවාම මෙතන එනවා 1.1 සෙන්ටිමීටර්. ඊළඟට මෙතන 0.01 ගුණ කිරීම 4 කියන්නේ 0.04 සෙන්ටිමීටර්. මෙන්න මේ දෙක මේ මගින් නිරූපණය කරන්නේ අපිට ප්‍රධාන පරිමාණ පාඨාංකය. මේකෙන් නිරූපණය කරන්නේ වර්ණීය පරිමාණ පාඨාංකය. මේ දෙක එකතු කරපුවාම ඔය දෙක එකතු කරපුවාම අපිට උපකරණයේ පාඨාංකය ලැබෙනවා. දැන් මම මේ දෙක එකතු කරන්නම්. එතකොට එන්නේ 1.14 සෙන්ටිමීටර් කියලා. මෙන්න මේක තමයි මේ උපකරණයෙන් කියවෙන පාඨාංකය. උපකරණයෙන් කියවෙන පාඨාංකය. ඉතින් උපකරණය සකස් කරලා තියෙන්නේ සිලින්ඩරයක විස්කම්භය මැන ගැනීම සඳහා නිසා. ඒ උපකරණයේ සීරු මාරුව කරලා තියෙන්නේ සිලින්ඩරයක විස්කම්භය මැන ගැනීම සඳහා නිසා. ඒ සිලින්ඩරයේ විස්කම්භය පිළිබඳව ලැබෙන පාඨාංකය තමයි ඔය 1.14 සෙන්ටිමීටර් කියලා කියන්නේ. හොඳයි. ඒ විදිහට අපිට පළවෙනි ප්‍රශ්නට උත්තරය ගන්න පුළුවන්. ඒ කොටසට කොටස ඊළඟට මම යනවා ප්‍රශ්නේ B කොටසට. වඩා නිවැරදි මිනුම් උපකරණයක වර්ණීය කොටස් 50ක් ප්‍රධාන පරිමාණයේ අර්ධ මිලිමීටර කොටස් 99ක් සමග සමපාත වේ. මෙම උපකරණයේ කුඩාම මිනුම කොපමණද? වඩා නිවැරදි වෙනත් උපකරණයක. ඒ කියන්නේ ඒක වෙනත් වර්ණීය කැලිපරයක්. වෙනත් වර්ණීය කැලිපරයක්. වර්ණීය කොටස් 50ක් ප්‍රධාන පරිමාණයේ අර්ධ මිලිමීටර කොටස් 99ක් සමග සමපාත වෙනවා කියලා ඉදීලා තියෙන්නේ. ඉතින් අපිට මේක ලේසියෙන්ම ගන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි දැන් කලින් අවස්ථාවේදී කුඩාම මිනුම හෙව්වේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග වර්ණීය කොටස් ගණනෙන් බෙදලා. දැන් මේකේ ප්‍රධාන පරිමාණයේ තියෙන අර්ධ මිලිමීටර කොටස්නේ. මිලිමීටර භාගයේ කොටස්. එතකොට වර්ණීය පරිමාණයේ කොටස් 50ක් තියෙනවා. එතකොට මේ භාගේ 50න් බෙදුවහම අපිට ලැබෙනවා කුඩාම වෙනම. භාගේ බෙදීම 50. මේ දෙක යටට යනවා. 1 බෙදීම 100යි කියලා එන්නේ මිලිමීටර. මිලිමීටර 1 බෙදීම 100 කියන්නේ 0.01 මිලිමීටර කියලා අපිට බොහොම ලේසියෙන් මේ උපකරණේ කුඩාම වෙනම හොයාගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ කොටසට යන්. C කොටස රූපයේ පෙන්වා ඇති වර්ණීය කැලිපරයෙන් සිලින්ඩරේ ඉවත් කර එහි හණු සම්පූර්ණයෙන්ම වැසූ විට වර්ණීයෙන් ශූන්‍ය ප්‍රධාන පරිමාණයේ ශූන්‍ය සමග සමපාත නොවේ. මෙය රූපයේ පෙන්වා ඇත. මෙම උපකරණයේ මූලාංක වරදක් ඇතැයි සැලකේ. මෙම මූලාංක වරදේ අගය කොපමණද? මෙම වරද සැලකිල්ලටගෙන සිලින්ඩරේ විස්කම්භය සඳහා නිවැරදි කරන ලද අගය කුමක්ද? නිවැරදි කරන ලද අගය කුමක්ද? මේ රූප සටහන දීලා තියෙනවා. මේක අපිට කියන්නේ රූප සටහනේ මෙතන මේ වර්ණීය කැලිපරේ මේ පිටහණු දෙක අතර තියලා තියෙන සිලින්ඩරය. මොකද උපකරණය සකස් කරලා තියෙන්නේ සිලින්ඩරයක විස්කම්භය මැන ගැනීම සඳහා. උපකරණය සීරුමාරු කරලා තියෙන්නේ ඔය සිලින්ඩරයක විස්කම්භය මැන ගැනීම සඳහා. ඒ සිලින්ඩරේ අයින් කරලා මේ හණු දෙක
එකිනෙකට ස්පර්ශ වෙන්න සලස්සපුවම ප්‍රධාන පරිමාණයේ ශූන්‍ය සමග වර්ණීය ශූන්‍ය එක කෙලින් එන්නේ නැහැ කියලායි කියන්නේ. සමපාත නොවේ කියලා කියන්නේ මේ ශූන්‍ය ලකුණු දෙක සමපාත වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් නම් හණු ස්පර්ශ වෙනකොට පිට හණු ස්පර්ශ වෙනකොට මේ හණු දෙක ස්පර්ශ වෙද්දී ප්‍රධාන පරිමාණයේ ශූන්‍ය රේඛාවයි වර්ණීය ශූන්‍ය රේඛාවයි එක කෙලින් එන්න ඕන. ඒ වගේම ප්‍රධාන පරිමාණයේ ශූන්‍ය ලකුණ සහ වර්ණීය පරිමාණයේ ශූන්‍ය ලකුණ එක තැනට එන්න ඕන. නමුත් මේක එහෙම වෙන්නේ නැහැ කියලායි කියන්නේ. එහෙම වෙන්නේ නැත්තම් මොකද්ද ඒකේ තියෙන්නේ කියන එකත් අපිට දීලා තියෙනවා. මෙම උපකරණයේ මූලාංක වරදක් ඇසයි සැලකේ. එහෙම වෙන්නේ නැත්තම් උපකරණයේ මූලාංක වරදක් තියෙනවා. ඉතින් මේ උපකරණයෙන් මේ නිරූපණය කරන මූලාංක වර්ධයේ අගේ කොච්චරද කියලා අහනවා. මෙතන මේ පෙන්නන මූලාංක වර්ධ කොච්චරද? අතොසෙම මේක ධන මූලාංක වර්ධයක්. මොකද හණු ස්පර්ශ කරනකොට මේ තියෙන පහලින් වර්ණීය පරිමාණය මේක තමයි ප්‍රධාන පරිමාණය. වර්ණීය පරිමාණයේ ශූන්‍ය රේඛාව ප්‍රධාන පරිමාණයේ ශූන්‍යයට දකුණු අත පැත්තෙන් තියෙනවා නම් මේ රූප සටහනේ පෙන්නලා තියෙනවා වගේ අපි කියනවා උපකරණයට තියෙන්නේ ධන මූලාංක දෝෂයක් කියලා. ඉතින් මෙවැනි මූලාංක දෝෂයක් තියෙන උපකරණයකින් මෙනුමක් ලබා ගත්තොත් ඒ ලබා ගන්න මෙනුම එහෙම නැත්නම් අපි පාඨාංකයක් ලබා ගත්තොත් ඒ පාඨාංකය ඒකේ නිවැරදි අගයට වඩා වැඩි. ඉතින් අපි නිවැරදි අගය ලබා ගැනීම සඳහා මොකද කරන්නේ? මේ දෝෂය ලබාගත් පාඨාංකයෙන් අඩු කරනවා. හොඳයි. ඉස්සෙල්ලාම අපි දෝෂය හොයාගෙන ඉමු. බලන්න කීවෙනි කොටසද වර්ණීය පරිමාණයේ කීවෙනි රේඛාවද ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග ඒකරේඛීය වෙලා තියෙන කියලා බලන්න ඕන. 1යි 2යි 3යි 4යි. වර්ණීය පරිමාණයේ 4 වෙනි රේඛාව ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග ඒකරේඛීය වෙලා තියෙනවා. ඒ නිසා මේ උපකරණයෙන් නිරූපණය කරන මූලාංක දෝෂය, කියන්නේ මේ රූප සටහනේ දැක්වලා තියෙන මූලාංක දෝෂය අපිට මෙන්න මෙහෙම ගණනය කරන්න පුළුවන්. ධන දෝෂයක් 4 ගුණ කිරීම 0.01යි. මේක සෙන්ටිමීටර්. ඔය මම 0.01යි කියලා දැම්මේ වර්ණීය කැලිපරේ මේ දීලා තියෙන වර්ණීය කැලිපරේ කුඩාම මෙනුම. අතොස්සේ මේක මිලිමීටර වලින් 0.1යි. හැබැයි සෙන්ටිමීටර වලින් 0.01යි. ඒ අනුව මෙතන ධන දෝෂය 0.04යි සෙන්ටිමීටර කියලා ලියන්න පුළුවන්. එතකොට දෝෂය ධන දෝෂයක් නිසා දෝෂය නිවැරදි කිරීම සඳහා අඩු කරන්න ඕන. පාඨාංකයෙන් අඩු කරන්න ඕනේ. එතකොට නිවැරදි කළාගේ මට මේ විදිහට ලබා ගන්න පුළුවන්. නිවැරදි කළ අගය කොහොමද ලබා ගන්නේ? අපි ඉස්සෙල්ලා ලබාගත්ත පාඨාංක 1.14 සෙන්ටිමීටර් මේකෙන් අඩු කරන්න 0.04. ඒතර 1.14න් 0.04 අඩු කරපුවාම 1.10 සෙන්ටිමීටර් කියලා අපිට ලැබෙනවා. ළමයි හොඳට මතක තියාගන්න ඕන මේ සෙන්ටිමීටර් වලින් මෙනුම ප්‍රකාශ කරලා තියෙන නිසා දශම ස්ථාන දෙකක නිවැරදිතාවයක් උත්තරේ තියෙන්න ඕන. මේ උපකරණය ලබා ගන්න මිනුම් සෙන්ටිමීටර් වලින් ගත්තොත් දෙවෙනි දශම ස්ථානයේ දක්වා නිවැරදි. ඒ නිසා දෙවෙනි දශම ස්ථානයේ දක්වන්නම ඕන. සමහර විට ඒක බිඳුව වෙන්න පුළුවන්. බිඳුව වුණොත් මේ වගේ බිඳුව දාන්න ඕන. වෙන ඉලක්කමක් ආවොත් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක ළමයි 10යි. හොඳයි. මෙන්න මේක තමයි එතකොට නිවැරදි කළ අගය. ඊළඟට මම ගන්නම් සමහර කැලිපර වල වර්ණීය ශූන්‍ය ප්‍රධාන පරිමාණයේ ශූන්‍යයට පිටුපසින් පිහිටීමෙන් මූලාංක වරදක් ඇති වේ. මෙවැනි අවස්ථාවක් රූපයේ දැක්වේ. මෙම කැලිපරේ මූලාංක වරද ගණනය කරන්න. මේ තියෙන තුන්වෙනි රූප සටහන. සමහර කැලිපර වල ඔය කියන විදියට හණු ස්පර්ශ වෙන්න සලස්සපුවම වර්ණීය පරිමාණයේ ශූන්‍ය ප්‍රධාන පරිමාණයේ ශූන්‍යයටත් වඩා පස්සට යනවා කියලායි කියන්නේ. ඉතින් මේ හණු එහෙම ගෙවිලා තියෙනවා නම් එහෙම දෙයක් වෙන්න පුළුවන්. හණු ගෙවිලා තිබුණොත් පිට හණු ගෙවිලා තිබුණොත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ එහෙම
පසුපසට ගිහිල්ලා තියෙන අවස්ථාවක්. පසුපසට ගිහිල්ලා තියෙන අවස්ථාවක්. එතකොට මෙවැනි අවස්ථාවක අපි කියනවා උපකරණයට තියෙන්නේ ඍණ මූලාංක දෝෂයක් කියලා. උපකරණයට තියෙන ඍණ මූලාංක දෝෂයක්. අපිට මේ මූලාංක දෝෂය මෙන්න මෙහෙම ගණනය කරන්න පුළුවන්. අපි ඒ ගණනය කරන්නේ මෙන්න මෙහෙමයි. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර් 1යි. එකෙන් අඩු කරන්න ඕන කුඩාම මෙනුම ගුණ කිරීම කුඩාම මෙනුම මිලිමීටර් වලින් ගත්තොත් 0.1යි ගුණ කිරීම ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග ඒකරේඛීය වෙලා තියෙන වර්ණීය පරිමාණයේ කොටසේ අංකය 5. බලන්න වර්ණීය පරිමාණයේ 5 වෙනි කොටස තමයි ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමග ඒකරේඛීය වෙලා තියෙන්නේ. ඒ නිසා 0.1 5න් ගුණ කරන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට අත් වශයෙන් මේක අපිට ඍණ දෝෂයක් 0.5 මිලිමීටර කියලා ලැබෙනවා. ඍණ දෝෂයක්. මේක කියන්නේ මෙවැනි උපකරණයක මෙනුම ලබා ගත්තොත් ඒක නිවැරදි අගයට වඩා අඩු නිසා තමයි අපි ඍණ දෝෂයක් කියලා කියන්නේ. ඉතින් මේ දෝෂය ශෝධනය කරනවා නම් අපි දෝෂය පාඨාංකයට එකතු කරන්න ඕන. හොඳයි. ඊළඟ ප්‍රශ්නය අපෙන් අහන්නේ කැලිපරයේ සී මුරිච්චයෙන් කරන කාර්යය කුමක්ද කියලා. සී මුරිච්චය රූපේ මම ඒ සී මුරිච්චය දක්වලා නැහැ. සී මුරිච්චය එන්නේ මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට තමයි මේ සී මුරිච්චය එන්නේ. තවත් මෙතන තියෙනවා මේ රෝ දෙකුත් වෙනවා. ඉතින් සී මුරිච්චය දැන් මේ ළමයි දන්නවා මේ ගැන අපි සාකච්ඡා කරද්දී වර්ණීය කැලිපරයේ ඇසුරෙන් පාඨාංකයක් ගන්නකොට මෙන්න මේ හනුව, ඒ කියන්නේ මෙන්න මේ වර්ණීය පරිමාණය අඩංගු මේ හනුව සම්පූර්ණයෙන්ම චලනය කරනවා ප්‍රධාන පරිමාණයේ දිගේ. එතකොට මේ පිට හනුව, මේ ඇතුළු හනුව මේ සියල්ලම චලනය වෙනවා. එහෙම චලනය කරලා තමයි උපකරණය පාඨාංකයක් ලබා ගැනීම සඳහා සීරු මාරු කරගන්නේ. එහෙම චලනය කළා යම් තැනකට ගෙනහලා නවත්ත ගන්න ඕන. මේ රූප සටහනේ දක්වලා තියෙනවා වගේ උපකරණයේ පිටහනු දෙක මගින් ඒ සිලින්ඩරය ස්පර්ශ වෙන අවස්ථාවට ගෙනහලා මේ සර්පණහනුව නවත්ත ගන්න ඕන. එහෙම තමයි ඊට පස්සේ තමයි පාඨාංකය කියවගන්නේ. එම පිළිහිටීමට අදාළ පාඨාංකය තමයි උපකරණයෙන් කියවගන්නේ. ඉතින් ඒක නවත්ත ගන්න සාමාන්‍යයෙන් අපි නිකම්ම තියලා තිබ්බොත් මේක සාමාන්‍යයෙන් ප්‍රධාන පරිමාණය ඔස්සේ චලනය වීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා අපිට ඔහම අතහැරපු ගමන් ඒක චුට්ටක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඒ නිසා මේ මුරිච්චිය කරකවල තද කරනවා. තද කරපුවාම ප්‍රධාන පරිමාණයට මේ සර්පණ අණුව හිර වෙනවා. ඊට පස්සේ එහාට මෙහාට කළාට මේක එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ අතහෙල වුණා කියලා සර්පණහනුව ප්‍රධාන පරිමාණයේ දිගේ ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාඨාංකය අපිට නිවැරදිව කියව ගන්න පුළුවන්. පාඨාංකයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අත් වශයෙන්ම සී මුරිච්චයෙන් කරන කාර්යය. සර්පණහනුව ප්‍රධාන පරිමාණය මත සවි කර ගැනීම. ඒක තමයි සී මුරිච්චයෙන් කරන කාර්යය. ඒ කියන්නේ අචලව තබා ගැනීම, සවි කර ගැනීම. ප්‍රධාන පරිමාණය මත අචලව තබා ගැනීම. ගමන් නොකරන පරිදි සිර කර ගැනීම. ඒ කැමැති වචනයක් දාලා ලිව්වට කමක් නැහැ. හොඳයි. කැලිපරයේ D ලෙස සලකුණු කර ඇති අභ්‍යන්තර හණු දෙකෙන් කරන කාර්යය කුමක්ද? මේ තියෙන අභ්‍යන්තර හණු. මේවා මෙතන D කියලා සලකුණු කරලා තියෙනවා. අතවසෙම මේ ප්‍රශ්නේ මෙහෙම අහුවට මේ ටික තියරි වල එහෙම නැත්නම් අපි වර්ණීය කැලිපරයේ පිළිබඳ උගන්වනකොට මේවට ඔක්කොටම උත්තර ඒ සටහන් වල තියෙනවා. ඉතින් හරියට මේ උපකරණය පිළිබඳ අවබෝධයක් තියාගත්තොත් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා උපකරණය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. ඒ ලබා ගන්න අවබෝධයෙන් ළමයින්ට පුළුවන් මේ සම්බන්ධ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. එතකොට මේ D කියන්නේ ඇතුළු හණු. ළමයින්ට මතක නම් උපකරණයේ ඇතුළු හණු පාවිච්චි කරන්නේ අභ්‍යන්තර මෙනුමක් ලබා ගැනීම සඳහා.
සමහර විට පරීක්ෂණ නලයක අභ්‍යන්තර විස්කම්බය වෙන්න පුළුවන්. නැත්නම් පෙට්ටිය ගණකා බැහැඩෙති කුඩා වස්තුවක අභ්‍යන්තර දිග පළල වෙන්න පුළුවන්. ඒ වගේ අභ්‍යන්තර මිනුමක් ලබා ගැනීම සඳහා තමයි මේ ඇතුළු හණු භාවිතා කරන්නේ. ඩී ලෙස සලකුණු කරලා තියෙන ඇතුළු හණු භාවිතා කරන්නේ ඒකට. හොඳයි. G කොටසට මම යන්නම්. නිෂ්පාදකයාගේ අත්පොතේ පෙන්වා ඇති ආකාරයට මෙම කම්බිය බිඳුව සම යම් කම්බියක විස්කම්බිය 0.18 මිලිමීටර් වේ. මෙමාගේ නිරවද්‍යතාවයේ සෙවීම සඳහා මෙම ප්‍රශ්නයේ ප්‍රධාන රූපයේ දී ඇති කැලිපරේ පාවිච්චි කළ නොහැකිය. මෙයට හේතු දක්වන්න. ඒ කියන්නේ අපිට දීලා තියෙනවා මේ එක්තරා කම්බියක ඒ කම්බිය නිෂ්පාදනය කරපු නිෂ්පාදකයාගේ අත්පොතේ දක්වලා තියෙන විදියට විස්කම්බය 0.08 මිලිමීටර කියලා. මොකේද විස්කම්බය? කම්බියේ විස්කම්බය 0.08 මිලිමීටර. ඉතින් මෙන්න මේ කම්බියේ විස්කම්බයේ නිවැරදිතාවයේ පරීක්ෂා කිරීම සඳහා මේ රූප සටහනේ දක්වලා තියෙන වර්නියර් කැලිපරේ භාවිතා කරන්න බෑ කියලායි දීලා තියෙන්නේ. ඇයි ඒ කියලා අහනවා. ඒක ළමයි බලන්න මේ උපකරණයේ කුඩාම මෙනුම 0.1 මිලිමීටර 0.1 මිලිමීටර. ඒ කියන්නේ මේ උපකරණය මගින් මැනගන්න පුළුවන් වෙන්නේ මිලිමීටරයකින් 0.1ක් දක්වා නිවැරදිතාවයෙන් යුතුව පමණයි. ඒ කියන්නේ මිලිමීටරයකින් 10න් පංගුවක නිවැරදිතාවයකින් යුතුව එච්චර පංගුවක පමණ නිවැරදිතාවයක් දක්වා මේ උපකරණය මගින් මිනුම් ලබා ගන්න පුළුවන්. නමුත් කම්බියේ විස්කම්බයේ විදියට ප්‍රකාශ කරලා තියෙන මේ අගය මිලිමීටරයකින් 100න් පංගුවක් දක්වා නිවැරදිව ඉදිරිපත් කරලා තියෙන අගයක්. මේකේ නිවැරදිතාවය දක්වලා තියෙන්නේ 100න් පංගුවක් දක්වා මිලිමීටරයකින් 100න් පංගුවක් දක්වා. දෙවෙනි දශම ස්ථානය දක්වා. එතකොට මිලිමීටරයකින් 100න් පංගුවක් දක්වා නිවැරදිතාවයකින් යුතුව ඉදිරිපත් කරලා තියෙන අගයක ඒක නිවැරදිද වැරදිද කියන්න දන්නේ නැහැ. නමුත් මිලිමීටරයකින් 100න් පංගුවක් දක්වා ඉදිරිපත් කරලා තියෙන අගයක නිවැරදිතාවයේ මැන ගැනීම සඳහා මිලිමීටරයකින් 10න් පංගුවක් දක්වා නිවැරදි උපකරණයක් භාවිතා කරන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා ඒක කරන්න බෑ. එහෙනම් බැරි හේතුව මොකද්ද? දීලා තියෙන මිනුමේ නිවැරදිතාවය මිලිමීටරයකින් 100න් පංගුවක් දක්වා දීලා තියෙන මිනුමේ නිවැරදිතාවය අපි නිවැරදිතාවය පරීක්ෂා කරන්න ඕන මිලිමීටරයකින් 100න් පංගුවක් දක්වා. මිනුමේ නිවැරදිතාවය මිලිමීටරයකින් 100න් පංගුවක් දක්වා පරීක්ෂා කළ යුතුයි. නමුත් උපකරණයේ නිවැරදිතාවය තියෙන්නේ මිලිමීටරයකින් 10න් පංගුවක් දක්වා පමණයි. ඕනෝක තමයි මේ මිනුමේ නිවැරදිතාවයේ පරීක්ෂා කිරීම සඳහා මේ උපකරණය යොදා ගැනීමට බැරි වෙන්න හේතුව. ඉතින් අපි මේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරේ 1984 විහුගත රචනා ප්‍රශ්න පත්‍රයට ආපු විභාග ගැටලුව වර්නියර් කැලිපරේ සම්බන්ධ ගැටලුව. ඉතින් මම මෙතන ඉඳලා දිගටම බලාපොරොත්තු වෙනවා මිනුම් ඒකක හා මාන කියන පාඩම යටතේ ඇවිල්ලා තියෙන අනිකුත් සියලුම විභාග ගැටලු මේ ආකාරයට සාකච්ඡා කරන්න.